ඉගෙන ගන්න යනවා. දුකී කමේ ප්‍රතිපත්ති පහ. ඔබ හිතයි මම ඔබට යෙසායා පොත කියවන්න කියලා ආශිර්වාදයේ පද මාර්ක් කරන්න කියලා මම දැන් කතා කරන්නේ යනවා දුකී කමේ ප්‍රතිපත්ති පහ ගැන. මොකක්ද මේකේ තේරුම? What is the meaning of this? I have asked you to read Isaiah, the mark, the promises, prosperity, but you, and I'm going to speak about 5 principles of poverty. ඒ කියන්නේ දුකී කමේ ප්‍රතිපත්ති. හැබැයි මේක අවසානයේ අපි යෙසායා පොතට යන්න යනවා. හලෙලූයා. දැන් දේවදරුවනි මේක කියන්නේ මම අවදිව ඉන්නවා. දෙවියන් වහන්සේගේ වචනේ අහන්න. ඔබ කියවන්නේ නිදාගත්තේ මම ඔබ ළඟ දෙනවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ආමේන්. අපේ පොත කතාවක් තියෙනවා මම අවසානයේ මතක් කරන්න කියලා කියවුවා නැත්තා. ආමේන්. The first thing is, the first principle of being in poverty. Any ministu duki kame inne palamani pratipattiya level liyaganna oge hadawate failing to acknowledge God. Deviyan wahanse mama me kotas pa uputa gappa deyak. I have taken it from another sermon. So these 5 points, but I will add some certain things of mine into this. Palamani liyaganna failing to acknowledge God. ඒ කියන්නේ පළවෙනි දේ මිනිස්සු දුකීව ඉන්න හේතුව දෙවියන් වහන්සේව පිළි නොගැනීම නැත්නම් යේසුස් වහන්සේව ප්‍රධාන තැන දෙන්නේ නැති එක. If you fail to acknowledge God, you are going to lose out over නැති වෙන්න යනවා. තංගල පෙරලන්න මායක අද ශාස්ත්‍රික කියවන්නේ. ශාස්ත්‍රික වාක්‍ය කියවන්නේ මේ පදේ. දෙවෙනි ලේඛන 26 5 කියවන්න මට ඉස්සෙල්ලා. Okay, we want to take our focus to 2 Chronicles chapter 26 verses 5 and 16. Part දාශයක් අපි බලන්න යනවා. හැබැයි සශිනී අපිට කියවන්න දෙවනි ලේඛන 26 5 මම 16 කියවන්න. ගෑස් එකේ දේවදන්න සශිනී මොකක්ද කියන පුතා? අනිතාට පෙරලන්න බයිබලයේ ඔබගේ බයිබලයේ පෙරලන්න. හalleluya. නිකන් ඉන්න එපා. මේක දෙවියන් වහන්සේගේ වෙලාවයි. බයිබලයක් නැත්තම් ලෝකා හරි බයිබලයක් ගන්න. ඒක ආශිර්වාදයක්. බයිබලයක් ගත්තට පස්සේ ගෙදර තියලා ඉන්න එපා. ආමේන්. දෙවනි ලේඛන 26 5 කියවන්න පුතා. දෙක. මාදි සාශීගේ මයික් එක මාදි. සහායන පරිච්ඡේදයේ පසන පදය තේරු දර්ශන පිළිබඳ තේරුම් ඇත්තාවු ශෙකරියාගේ දවස්වලදී ඔහු දෙවියන් වහන්සේ සෙව්වේය. ඔහු දෙවියන් ස්වාමීන් වහන්සේ සෙව්තාම දෙවියන් වහන්සේ ඔහු සකල කළසේක. හalleluya. ප්‍රශංසා වේවා. මේක හරි වැදගත්. ඒක නම්කන්නේ උස්සියා කියන්නේ හැමෝම උස්සියා කියන්නේ. උස්සියා රජතුමා. බයිබලයේ කියනවා දෙවියන් වහන්සේව හෙව්වාම දෙවියන් වහන්සේ යාව එසෙව්වා. දැන් පොතේ මේක තේරුම් ගන්න. දෙවියන් වහන්සේව අනුගමනය කරන අය, දෙවියන් වහන්සේව මුළු විදිහට හොයන අය, දෙවියන් වහන්සේගේ ජීවිතේ ප්‍රදාන කර දෙන අය දෙවියන් වහන්සේ ඔසවනවා. දෙවියන් වහන්සේ වෙනස් වෙලාද? කවදාවත් නැහැ. අපි අද එතුමාට ගෞරවය දෙනවා නම්, අද අපි එතුමාව ඔසවනවා නම් උන්වහන්සේ මොනවද කරන්නේ? අපිවද ඔසවනවා. හැබැයි දේව දරුවනේ මේක ලියා ගන්න මේක අපි කොටසකට මේක ඉංග්‍රීසි වලින් තමයි ලස්සන. Some people pass the test of poverty and fail at the test of prosperity. සමහර මිනිස්සු දුකී කමේ විභාගය හොඳින් ලකුණු ගන්නවා. හැබැයි ධනවත් වුණාම විභාගය අසාර්ථක වෙනවා. දැන් මම ඔබට කියන්නේ දුකී කමේ මිනිස්සු දෙවියන් වහන්සේ සොයනවා. ස්වාමී සපයන්න. දෙවියන් වහන්සේ දොරටු දුරුත කරන්න. ස්වාමීනි අපි සමග ඉන්න. ධනවත් වෙන්න පටන් ගන්නට පස්සේ මිනිස්සුන්ට අමතක වෙනවා කවුද මාව එසෙව්වේ කියලා. දැන් අපි බලමු මේ උස්සියා පුළුවන් නම් අද ගෙදර ගිහිලා මේ කතාව කියවන්න. It's an amazing story about a king. මේ රජතුමාගේ කතාව ඔබ කියවන්න. Hallelujah. Hallelujah. ප්‍රශංසා වේවා. Okay, amen. Let's read 16. දැන් බලන්න මාත 26 16 බලන්න. නමුත් ඔහු බලවත් වූ කල
නපුරු කරන ලෙස ඔහුගේ සිත උඩගු විය. ඔහු දුක් පූජාස්සේ පිට සුවදුදු ඔප්පු කරන පිණිස ස්වාමීන් වහන්සේගේ මාලිගාවට ඇතුල් වෙයි. තමාගේ දෙවි වූ ස්වාමීන් වහන්සේට විරුද්ධව වාද කළේය. දේවදරුවනි උස්යා උසස් වෙන්න යන්නේ හිතලා මොකද වුනේ? හැමෝම මේ වචනේ හයිය කියන්නේ මොකද වුනේ? උඩගු වුණා. උඩගු වෙන අයට දෙවියන් වහන්සේ කාලය බැගෙන ඉන්නම පහන් කරනවා. ඒක අමතක කරන්න. ඔබගේ ධනෙට ඔබව යහ ලෝකෙට ගෙනියන්න බෑ. දේවදරුවනි සමහර මිනිස්සු හොඳට ඉන්නවා අසනීපයක් ඇතිලා මාස ගණන් වලින් කරනවා. මගේ හදවතේ මේ අවස්ථාවේ පව බොහෝ දුකක් තියෙනවා තරුණයක්. අපි මේ ඉවර වෙලා යාගේ මඩ ගෙදර යනවා. මාස 7යි යාට මුක්ත කියන්නේ උගන්ට විස්තර කරන්න බෑ. හොඳට හිතපු මාස 7ක් ඇතුළතදී වෛද්‍යවරු හොයාගත්ත යාගේ ලේ පිළිකාව. ඒ ලේ පිළිකාව වැඩි වෙන අද වෙතියන් ළමයි කෙනෙක් ඉන්නවා. අද වෙතියන්ගේ ජීවිතේ නැතුව අපි ත්‍යාගය කරනවා. හැබැයි ඒතර ක්‍රියාවක් නෙවෙයි අපි ගන්න දෙවියන් වහන්සේගේ මේක. හැබැයි මගේ හිතට ආපු දුක තමයි මාස 7කට උඩදී යා හිතට ඇතිවෙන කවදාවත් ඇය අද යගේ අවසාන ගමනේ යයි. ඒ නිසා දේවදරුවනි ඔබට දෙවියන් වහන්සේ ඔබ උසවලා තියෙනකොට උදේට වෙලා අමතක කරන්න එපා. Amen. So first thing is failing to acknowledge God. දෙවෙනි දේ හිතෝපදේශයට පෙරලා. හිතෝපදේශයේ විසිතුනේ 19 සිට 21. Proverbs 23 verses 19 to 21. අද පොඩ්ඩක් අපි බයිබල් පොතේ ඉන්න බලන්න අවශ්‍යයි. හරිද? Write down the principle. Failing to exercise self control. ඒ කියන්නේ තමාව පාලනය කරන්න බැරි කම. දුකී කමට තව හේතුවක්. තමාව පාලනය කරන්න බැරි කම. ඔන්න අද කියවමු මේක. කියවන්න. හිතෝපදේශය 23 වන පරිච්ඡේදයේ 19 වන පදය. මාගේ පුත්‍රය අසා ප්‍රඥානවන්ත වී දුනේ සිට පරිමාර්ගයේදී ගෙන යන්න. 20 වන පදය. මුත්‍රික පාණියෙහි ලොල් වූ වන්ටවත් මස්කෑමෙහි ගිජුවන්ටවත් එක් නොවන්න. 21 වන පදය. මක්නිසාද දේවදා කෑදරයා නිදුවන්නේ. නිදිමතද වැරහැලි ඇඳීමට පමුණුවන්නේ. තමාට බැරි නම් තමාව විනය කරගන්න. තමා අනිවාර්යයෙන්ම දිලිදු කමට එනවා. මෙතන කතා කරනවා දිලිදු කම දෙකක් ගැන. එකක් බේබත්තා. ඒ වගේම මස්වල ප්‍රිය. දැන් මෙතන පොඩ පැහැදිලි කරන්න ඕනේ. ඒ කියන්නේ මස් කෑම කියලා පාපයක් නෙවෙයි. අපි ක්‍රිස්තියානි ධර්ම හැටියට ඒක පාපයක් නෙවෙයි, නාස්ති කිරීම පාපයක්. හැබැයි සමහර අය ජීවත් වෙන්නේ කන්න. සමහර අය කිසිම නැහැ ජීවිතේ පිළිවෙලක්. දේවදරුවනි මම මේ කතා කරන මට අපිට තියෙනවා අභියෝග. දැන් අපිට දරුවෝ ඉන්නවා. දරුවන් කොච්චර හොඳ සමාන මෑන්ටෝ කරනවද? ඔව් මෑන්ටෝනසික කවුරුද යනකොට අපිට අමතුණක් වෙන්නවා. ඇයි ඒගොල්ලෝ ආසයි ඒවට. අපි ඒවට ඉංග්‍රීසි වලින් කියන ජන්ක් ෆුඩ් කියලා. ඒ කියන්නේ ඇත්තටම හරි නැති කෑම. සමහරවිට කෑම තමයි නෑ. නැරෙන්නේ නෑ. හැබැයි හැමතිස්සෙම පුරුද්දක් කරද්දී තමා දුකී වෙන්නේ. තමා නිතරම පිළිවෙලක් නැත්නම් තමාගේ කන බොන දෙයකට තමා දුකී වෙන්නේ. ඉතින් දෙවනි ප්‍රතිපත්තිය මොකක්ද? අර වැඩගත්. මම ගිය සතියේ කිව්වා සමහර අය වෙඩින් එකට යන්න හොඳට ටයි කෝට් එක ගහගෙන. ඊට පස්සේ මෙන්ටිස් ගහලා ගල් පොල් දාලා එන්නේ බඩ ගහගෙන. ටයි එක මෙතන. කෝට් එක වෙන තැනක. එනින් ගම වයිට් එක ගහගෙන. බලන්න යේසුස් වහන්සේ මොකද කරන්නේ පස්සේ අපේ ජීවිතවල වෙනස. මිනිස්සෙක් වගේ වෙඩින් එකට යනවා. හලෙලූයා. මිනිස්සෙක් වගේ එනවා. හලෙලූයා. කකුල් දෙකෙන් යනවා, කකුල් දෙකෙන්ම එනවා. හලෙලූයා ප්‍රශංසාව. ඒක තමයි වැඩක්.
එමේ. නැත්නම් මොකද වෙන්නේ? යේසුස් වහන්සේව දැනගෙන පිළිවෙලක් නැත්නම් කිසිම දෙයකට නෑ ආශිර්වාද. ඉතින් දුකීකමේ දෙවනි දේ තමා දානවා නම් තමා පිළිවෙලක් නැතුව කනවා නම් තමා දුකීකමට එන්නේ. තුන්වෙනි ප්‍රතිපත්තිය හරියට මුළු සභාවම නිහඬ වුණා. මම යම් මගේ වීරු කතාව කියන්නේ. මෙෂින් එකක් හොයාගත්තා. අපේ බඩේ කියලා මම කිව්වේ. අපේ ඉංග්‍රීසි සමාජයේ මට අහන්න සිංහලෙන් කියනවා. මෙෂින් එකක් හොයාගත්තා. ලෝකේ හොරුවල්. ඉස්සරෙම කැනඩාවට ගෙනිච්චලු නෑ ඇතුළත. කැනඩාවේ හොරු 800ක් අවුරුනා. එංගලන්තයට ගෙනාවලු මෙෂින් එක. නෑ ඇතුළේ 1300ක් අවුරුනාලු හොරු. එළින් මේ මැෂින් එක ලංකාවට ගෙනා. මම ඇතුළේදී මැෂින් එක නැහැ. තුන්වෙනි දේ. වැඩ කරන්න නැතිකම. අලසකම. තමාගේ ජීවිතේ දුකීකමට තමාව ගෙනවා. අලසකම. What is it? People who do not work come to poverty. කියවන්න දුවමන 24 කියවන්න. If you are in English, please would you write this down? I have no ambition to be poor. It is a curse. Let me tell you again. I have no ambition to be poor. It is a curse. සිංහලේ මට කිසිම ආසාවක් නැහැ. දුගී වෙන්න. දුගීකම සමයක්. අද මම යේසුස්ගේ නාමයෙන් නැගිටින්න යනවා. ඒකයි අද ඔබ මෙතන හිතන්න ඕනේ. කියනකොට හිතෝපදේශය සිංහල පරිච්ඡේදයේ රත්නවන පදය අරසයා ශීතකාලයේ නිසා හාන්නේ නැත. එහෙයි ඔහු ගොයන් කපන කාලයේ හිඟමින් කිසිත් නැතුව සිටි. හාලෙලුයා. වැඩ කරන්න ඕන කාලේ අරසයා නිදා ගන්නවා. අස්වැන්න කාලේ කිසිම දෙයක් නැහැ. මම තව පොඩක් මේකට එකතු කරනවා. ඊට පස්සේ බයිනෝ දෙවියන් වහන්සේට බයිනෝ ස්වාමීනි සපයන්න දෙවියන් වහන්සේට වැඩ කරාද මොන හරි කරාද ආශිර්වාද ලබන්න වගේ නේද බයිනෝ අලස්ස වැඩ කරන්න ඕන කාලේ වැඩ කරේ නැති වුණා අස්වැන්න කාලේ ආගෙන පුදුයි හතරවෙනි ප්‍රතිපත්තිය මේක ලියා ගන්න failing to give your offerings and your tithes දුගීකමට එන්න අනිත් හේතුව තමයි තමාගේ සම්මාදයස පසේ කොටස් වරකම් කිරීම තමාගාව තියාගෙන ඉන්න. හිතෝපදේශය 11:24 Proverbs 11:24 කවුනාදලා වෙනවා නම් මොනවාද වේගෙන් යන්න ඕනේ. හැබැයි හොඳයි යන වේගෙ හොඳයි වගේ. මොකද මේ සම්පූර්ණ හිතෝපදේශය 11:24 කියවන්නු. හිතෝපදේශය 11 පරිච්ඡේදයේ 24 වන පදය විසරවන නුඹ වස්තු වැඩි කරගන්න කෙනෙක්ද හිඟකමට කැඳෙන්නේ හැටියට අයිති ලෙස වළක්වා ගන්න කෙනෙක්ද ඇත. මිනිස්සු දෙන්නේ නහනෝගෙන දෙන්නේ කියලා. අපෝවාදී හයියෙන් දෙන්නේ කියනවා. එක්කෙනෙක් දෙනවා. අනිත් කෙනා අල්ල ගන්නවා. මේක අවුකන්නේ. ලෝකේ ක්‍රමෙට ඒ දෙන්නගෙන් පොසත් වෙනවනේ කවුද? දෙන කෙනාද ගන්න කෙනාද? ලෝකේ ක්‍රමෙට ගන්න කෙනා තමයි පොසත් වෙන්න ඕනේ. දෙවියන් වහන්සේ ක්‍රමයට පොසත් වෙන්නේ දෙන කෙනා. එක්කෙනෙක් ඉන්නවනේ දෙනව නොමිලේ. දෙවියන් වහන්සේ ආශිර්වාද. තව එක්කෙනෙක් ඉන්නවා බයිබලෙන් කියන අල්ලගෙන ඉන්නවා. යා එනවා දුගීකමට. දේව දරුවනි දෙවියන් වහන්සේට ඔබ දෙන්න බයයි නම් උන්වහන්සේ ඔබට මාර්ගයක් සපයන්න බෑ ආශිර්වාද කරනවා. එමේ බය නැතුව දෙන්න. ස්වාමීන් වහන්සේ රාජ්‍ය. නිකන් නෙමෙයි නිකන් කියලා දෙන්නවා. ස්වාමීන් වහන්සේගේ කාරණාවල් වලට. තමා බීජය කරගෙන කුඩුමක් කියනකොට මොකද වෙන්නේ? ඒ බීජය කුඩු වෙන්න යනවා. Some people sow seeds into waste baskets. So they get only the waste. Sow your seed into good soil. හොඳ භූමියක වපුරන්න. එතකොට කාලය ලැබෙයි ආශිර්වාද ලබන්න. Hallelujah. ප්‍රශංසා වේවා. Amen. දෙවියන් වහන්සේ හොඳයිද? Hallelujah. මට හොඳයි වගේ ඔබට අධික ලෙස හොඳයි. Amen. ඒ දෙවියන් වහන්සේ වික්‍රමයි.
ප්‍රශංසා වේවා. ස්වාමීන් වහන්සේට වපුරන. බීජ වපුරන. දෙවියන් වහන්සේ කැමැත්ත ඒකයි. මට පුළුවන් සාක්ෂි දෙන්න. අපි මම හිතන පොඩ්ඩක් මම ඒ සාක්ෂිය මාගාම කියන්නේ මේ දවස්වල දෙන්නම් කියලා. පස්වෙනි දේ. Don't obey God's word. People who don't obey God's word come into poverty. දේව වචනයට අකීකරු වෙන අය අනිවාර්යෙන්ම දුගී කමට එනවා. කියවන දුව විවිධ කතාවේ 28:15 Deuteronomy 28:15 දැන් මේ දේශනාවේ පළවෙනි කොටස තමයි දැන් මේ අවසන් කරන්න යන්නේ. හරිද? දෙවෙනි කොටස ඊටත් වඩා වැදගත්. හalleluya 28:15 මේක ලියාගත්තොත් ඔබ මේ දේව වචනේ පද මම හිතනවා ඔබ ලියලා අද ගියාම ගෙදර කියවයි කියලා මේවා. නිකන් ඉඳපොද ගියාම ආපහු කියවන්න. මේ වචන ඔබලාට කිව්ව වචන එතකොට තමයි මතක තියාගන්නේ. මේ ජීවිත කතාව 28:15 කියවන්න. මේ කතාව 28 පරිච්ඡේදයේ 15 පදය නමුත් මා විසින් අද ඔබට අනුකරන නුඹේ දෙවියන් ස්වාමීන් වහන්සේගේ සියලු ආඥාද පනත්ද පවත්වන්න බලා ගන්න හැටියට නුඹ උන්වහන්සේගේ හඬට කන් නොදෙන්නේ නම් මේ සියලු ශාප නුඹ පිටට පැමිණ නුඹ අසකර ගන්නේය. මෙන්න අවුකම් දෙන්න. දේව හඬට අවුකම් දෙන්න නැති අයට ශාප එනවා. මේක හොඳට අවුකම් දෙන්න. ඒ ශාප මොනවද කරන්නේ අපිව ඉස්සරහට කරගෙන යනවා. ඒ කියන්නේ අත දානනේ වර්ධින්න යනවා. ඔබට මේක මතක තියාගන්න. තමා යනවා බලාපොරොත්තුෙන් යන දේ කඩාගෙන වැටෙනවා. ඒක තමයි දේව වචනේ කීකරුනේ. දැන් ඔබ මෙතන වාඩිලා ඉන්නකොට ඔබ ජේසුස්ව දන්නේ නැත්තම් ඔබ උන්වහන්සේව කවදා පිළිගන්නේ නැත්තම් මේ දේ නෙමෙයි ඔබට කියන්නේ. මම කියන්නේ විශේෂම ක්‍රිස්තියානි ගන්නවා. ජේසුස් වහන්සේගේ වචනය පිළිපැදීමක් දුන්නේ. ඔබ යේසුස්ව දන්නේ නැත්තම් අද හොඳම දවස උන්වහන්සේ ස්වාමීන් මගේ හදවතට එන්න. මම ඔබගේ වචනයට කීකරු වෙන්න යනවා. හalleluya. ප්‍රශංස දේව වචනයට කීකරු වීම. ටක්කා බලන ප්‍රතිපත්ති පහ. කියවන කියන්නේ බලන එක. දුගී ගමනේ ප්‍රතිපත්ති පහ. එකක් කියන්නේ. අන්තිමට කියන්නේ පහ. ඒක අන්තිමට කියන්නේ. දෙවියන් වහන්සේට පිළි නොගැනීම නැත්නම් දෙවියන් වහන්සේ දිය යුතු ස්ථානය නොදීම. දෙවනිනේ උඩු කමේ එකම සම්බන්ධයි නේද? දෙවනිනේ තමාට තමා පාලනයක් නැහැ. විශ්වාස කරනවා. හොඳ කාලයක් තිබුණා දෙවියන් වහන්සේ අපිට නෑ පාලනයක් නැතනේ. තුන්වෙනි එක. අලසකම නැත්නම් වැඩ නොකිරීම හතරවෙනි එක. සම්මාන පසේ ප්‍රශ්න වීම පස්වෙනි එක. දේව වචනට අකීකරුයි. දැන් දේව ධර්මවලින් මම දැන් ඔබට කියන්නවා දේව කැමැත්ත. හැමෝම කියන්නේ දේව කැමැත්ත කියලා. දේව කැමැත්ත ඔබ දුකී කමින් වෙන්න නෙවෙයි. මම ඔබට පැහැදිලිව කියන්නම්. බයිබලයේ කියනවා ජේසුස් වහන්සේ මගේ දුක්පත් කම දක්වා කියලා. හalleluya. උන්වහන්සේ අරගෙන උන්වහන්සේගේ ධනය දුන්නා නම් මම අද ධනවත් කෙනෙක්. හalleluya. දැන් මේක අර්ථම් දෙන්න. හැබැයි සමහරවිට ඔබ මුදල් වලින් ධනවත් නැතුව ඇති. ඒක කමක් නැහැ. සමහරවිට මුදල් වලින් ධනවත් නැතුණාට ඒක අපි සිතුවිලි වලින් හරි ධනවත්. ඒක මිනිස්සුන්ව සලකන ක්‍රමය හරි ධනවත්. ඒක ළමයිව හදන ක්‍රමය හරි ධනවත්. ඒකනේ පවුල දිහා දැක්කාම හරි ධනවත්. ඒක ධනවත්කම. හalleluya. ප්‍රශංසා හැමදාම මුදල් නෙවෙයි නා. තේරුම් ගන්න මේක. ධනවත්කම කියන්නේ තියෙන දේ සන්තෝෂ වෙනවා. හalleluya. තමාට අද තියෙන මේක තමා සන්තෝෂ වෙනවා. දෙවියන් වහන්සේ මට අද දෙන්න ලබා දුන්නා. ප්‍රශංසා වේවා. හොඳයි. දේව කැමැත්ත මම ප්‍රකාශ කියන්න යනවා. යෝග්‍ය පොතේ හොඳයි මේක ඉතිරෙන්න අඩා බලන්න. යෝග්‍ය පොතේ 30:11 එමේ කියවන්න පුතාට 30:11 යෝ 36 පරිච්ඡේදයේ 11 පදය ඔව්හු රහමන්කන්දී උන්වහන්සේට මෙහි කළොත් තමුන්ගේ දවස් ඉසුවෙන්ද තමුන්ගේ අවුරුදු සැතපීට පසු කරන්නෝය. හalleluya. නැවත එකපාරක් කියවන්න පුතාට හොඳට අහගන්න දෙන්න දේවදරුවනේ වචනයක ඔව්හු රහමන්කන්දී උන්වහන්සේට මෙහි කළොත් තමුන්ගේ
දවස් ඉසුරෙන්ද හමුන්ගේ අවුරුදු සැපතේද පස් කරන්න වලේ. ඔබට ඇවුනද තමාගේ දවස් කාලකන්ණි ගමේ ගත කරයි කියන්නේ? ඇවුනද තමාගේ දවස් මූසල ගමේ ගත කරයි කියන්නේ? ඇවුනද අපල කියනවා කියන්නේ? මොකද දෙවියන් වහන්සේගේ අඬට අනුගමන දෙවියන් වහන්සේව ජීවත් වුණොත් කොහොමද ජීවිතය ගත කරන්න යන්නේ? හොඳ ජීවිතයක්. ප්‍රීතිමත් ජීවිතයක්. හොඳ ආලෝකමත් ජීවිතයක්. හalleluya. ඒකයි මේ වගේ. එමෙන් සතුටුයි. හැබැයි ඔබේ මුලින් ඉඳලා දේව කැමැත්ත මොකද්ද? අපිව ඉසිත රසව ඉසුරි. හalleluya. බලන්න. ධනවත් උපාසනා කරන්නේ පුරවන්න. අපේ වෙලා තියෙන්නේ අපේ සමාවයි. ගොඩක් අය දෙවියන් වහන්සේගේ වචනේ අහන්නේ. අපි දේවහඬ අමතක කරනවා. එමෙන් තමාගේ මුළු ජීවිතේ අද ධනවත් අය ඉන්නවා ඒක හරි ජීවිතේ කිසිම සරලක් නැහැ. සල්ලි තිබුණාට හරි අප්සෙට් එකකින් ඉන්නේ. හිතනවා හැම දෙයක්ම මුදලින් ගන්න පුළුවන් කියලා. හැබැයි දේවයන් ඒව නෙවෙයි ක්‍රිස්තියානි ගමන ඒව නෙවෙයි. ක්‍රිස්තියානි ගමන අපි උන්වහන්සේ ඔසවනකොට අපි තවත් ප්‍රීතිමත් වෙනවා. හalleluya. මේ වචන කියන්නේ ජේසුස් වහන්සේගේ නාමයෙන් මම ප්‍රීතිමත් වෙන්න යනවා. දැන් කියන්නේ මේක නේද? ජේසුස්ගේ නාමයෙන් මගේ ජීවිතේ සම්පූර්ණ කාලය උන්වහන්සේ ආශිර්වාදයෙන් ජීවත් වෙන්න. හalleluya. එමෙන් සන්තෝෂයෙන් යන්න ඕනේ. ඉවර නෑ හැබැයි. සන්තෝෂයෙන් යවන්න බෑ. හalleluya. තව සන්තෝෂ කරන්න ඕනේ. ෆුල් ටයිම් ගහලා යවන්න ඕනේ. එමෙන් හalleluya. දැන් දේව දලෝනේ. යෙසායා පොතේ අපිට ලන්න යනවා. දෙවියන් වහන්සේගේ ආශිර්වාද කීපය. ඔබ මාර්ග කරාද? ඔබට ප්‍රශ්නයක් ඇහුවේ. පිළිතුරු ආවා බයිබලයේ කියවන මාර්ග කරාද? ඔව් හalleluya කියන්නේ ඔව්. අනිත් අය වැඩ ඇතිනේ. අනිත් අය බයිබලයේ කියවන්න වෙනස් දුන්නේ නැහැ. ඒව දරුවෝ මේ පොරොත්තු අල්ලගෙන උෂාසාවේම මට ඇවිල්ලා ඔබගේ ගෙදර පැක් කියවන්න ඔය 50 එකක් මට ඇවිල්ලා ඒක බලන්න ෆික්ස් කරනවා. මට පුළුවන් ඔබට කියන්න මම හිතනවා ඔබ කියන්නේ අන්න. එමෙන් උෂාසාවේ හොඳයි. දැන් දේවදරුවෝ කියව නැත්නම් කියනවා. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද මම මේ වගේ කියවන්න හේතුව අපි කොටස් කියවන්නේ right we are going to read parts යමු අද යෙසායා 65 B කොටස මම දැන් කියවන්නේ යෙසායා 65 වල B කොටස කොහොමද නැස්නේ වගේ ඔයා යෙසායා 66 වගේ right මෙන්න පහ දෙවෙනි කොටස මක් විසාද මූදේ සම්පත් නුඹ වෙත හැවි එන්නේ හalleluya මේක කෙලින්ම ඊශ්වර දේශෙන් දුන්නා වුණොත් හැබැයි අපි දෙවියන් වහන්සේගේ ධර්ම නිසා අපි මේ පොළොව අපට අත්පත් කර ගන්නවා කොයින්ද සම්පත එන්නේ යන්නේ මූදේ සම්පත නුඹ වෙත එන්නේ යනවා දැන් කියවන්න 6 හයවෙනි කවිය ඔබ සම්මුඛයේද මිදියන් සහ ඒකාදී තරුණ ඔබවන්ගේද මුදේ ස්ථානයේ පිරෙන්නේය ශෙබායෙන් ඔවුන් සියල්ලෙන් එනවා ඇත. ඔවුන් රන්ද කට්ටගොමචරද ගෙරවුන් ස්වාමීන් වහන්සේගේ ප්‍රශංසා ප්‍රකාශ කරනවා ඇත. හalleluya. ගේනවා මොකද ඔබ දාන රන්. ප්‍රශංසා වේවා බලන්න දේව වචනේ. ඔබ වෙතට කියනවා. දේව ධර්මණි මේ පොරොන්දු අත්පත් කළ ගන්න දෙවියන් වහන්සේ. ඔබ කියන්නේ මට ඔටුව නෑ මේ බයිබලයේ තියෙන ඔටුව කියන්නේ. ඔටුව කියන්නේ මොකක්ද? කියන්න පුළුවන් ඔටුව කියන්නේ මොකක්ද? අද අපි සමාන කරලා ඔටුව. මහාන හොඳයි හalleluya. ඔව් පහර සමාන කරන්න පුළුවන්. හැබැයි ඒ කාලේ ඔටුව කියන්නේ මොකද්ද? පොළක් වෙන්නේ. තමාගේ ව්‍යාපාරික ශක්තිය. හalleluya.
stewardess in your business or your work. දෙවියන් වහන්සේ මට ඔටුව වෙන්න යනවා. හරිද? අපුණ හතර ඔටුව නෙවෙයි. උන්වහන්සේ මම ධනවත් කරන්න යනවා මගේ ව්‍යාපාරවල. ප්‍රශංසා වේවා ඔබ ත්‍රිවිධ එලවන්නේ. දෙවියන් වහන්සේ ඒක ඔබට ඔටුව වෙන්න කරනවා. හalleluya. ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරන්න නැගින මිනිස්සුන්ට ඔබ තුලින් ආශිර්වාදයක් ලබන්න වෙන්න. 60 11 අදලා කියමු. පළවෙනි කොටස විතරක් කොට කියනවා. बुता वाला ऐसे करते दाते पालने कर सकते हैं क्या हैटे दाते पालने को मात्र कोला है पालने कर सकते जाति के वस्तु रुगला लागे में गेनी का पिनिसा और के राजुल पेराडुआ गेनी पिनिसा हालेलुया मुका में गेनी आने मूदे वस्तु गेनी आने वा रत्तरां गेनी आने जाति के वस्तु ने वो कोई नहीं है मामा इमेज में बाइबल लिखी है ना मैं पता है हमारे बारे में हालेलुया जाति के वस्तु वगैरह है हम वो कहते जाति के वस्तु है थैंक यू वन दो मनी पर्सन दाहत पालने का मामा पित्तल वेनोडे रत्नाल ගෙනෙන්නේ हालेलुया යකඩ වෙනෝඩे රිදීක ලී වෙනෝඩे පිත්තලද ගල් වෙනෝඩे යකඩද ගෙනෙන්නේ प्रशंसा වේවා මම පිත්තල වෙනෝඩे ගෙන්නේ මොකද්ද දේව දනුනේ පිත්තලද ගන්න රත්නන්ද ගන්න දෙවියන් වහන්සේ අපේ ජීවිතේ අනන්‍ය ජීවිතයක් කරනවා. හalleluya. උන්වහන්සේට විතරයි පුළුවන් පිටකල රත්තරන් වලට හරවන්න. දැන් මේක හොඳට අවබෝධ වෙන්න මේක වරදවා තේරුම් ගන්න එපා. මේ ඔබට මේ මැජික් එක කියලා දෙනව නෙවෙයි. නැත්නම් ඔබ කියන බලයි. මගේ විතර පිටකල ටික තියෙනවා. ඒක රත්තරන් වලට හැරුන්නේ නැහැ. මම යන්නේ අපෝේ පල්ලියට බොරු කිව්වේ. අවුකම් දෙන්න මෙතන කියන්නේ මේ පිටතර කියන්නේ ඔබගේ ජීවිතේ පිටතර වල තියෙන දේ තමයි දුක් විඳීම. ඔබගේ දුක් විඳීම වෙනුවට දෙවියන් වහන්සේ දෙනවා අනන්තත්වය ඔබගේ ජීවිතයට. හalleluya. 62 6 මට ඒකයි දුක අද පල්ලිය තාමත් ඇතිය. බලන්න වචනේ මිස් වෙනවා. ඔබ ආත්මික කෑම මිස් වෙනවා. හalleluya. දිරිතන්නේ දෙන කෑම මිස් වෙනවා. ඊට පස්සේ සායෝත් කලේ තමයි කන්නේ. හැබැයි හය වෙන්න. නුඹලාමයි ස්වාමීන්ගේ පූජකයෝ කියන ලබන්නේ. මිනිස්යා නුඹලාට අපගේ දෙවියෝ සමග නුඹලා මෙන්න මේක. නුඹලා ජාතිගේ සම්පත් මුක්ති විඳ. ඕනේ තේජසය දිවි කර ගන්නවා. අද හalleluya. ප්‍රශංසා දේව දානෝනි තම මත රාශියක් තියෙනවා. එමෙන් ඒවා ඔබ මාර්ග වල ඔබ දකින්නවා. දෙවියන් වහන්සේ එක දෙයක් කියන්නේ මුළු මානස ඔබට ආශිර්වාද දෙනවා. හalleluya. විශ්වාස කරනවද ඒක? විශ්වාස කරනවද? හalleluya. විශ්වාස කරන්න මම ඔබට කියන්න දෙවියන් වහන්සේට වරදින්නේ නැහැ. එමෙන් ඔබයි දේවදරුනි දැන් අපි කපාන. ගොඩක් වෙලා කපාන. හalleluya. මේ ඔක්කොමදී ඔබ ගන්න ප්‍රතිපත්තිය මොකක්ද? ජේසුස් වහන්සේගේ කැමැත්ත දේවදරුවෝ උඩින් ඉන්න එකද පල්ලෙන් ඉන්න එකද? අනිවාර්යයෙන්. ජේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ අපි වැඩි පෞකාරයන්ව ගලවලා අපේ ජීවිතේ පරිවර්තනය කරන්න. අද සහෝදරයෝ ඉස්සර ඉපුදේ අද ඉපුදේ. පිටතර වෙනවල දෙවියන් වහන්සේ දෙනවා. හalleluya. ප්‍රශංසා වේවා. ඔබ යන තැන ඔබට ආයත් වෙන්නේ අසාර්ථකකමද? එහෙනම් ඔබගේ ජීවිතේ ශාපයක්. ඔබට ඉස්සරහින් යවන්න. ඒ ශාපය කරන්න පුළුවන් එකම කෙනා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. මේ අද ඔබගේ වෛද්‍යය වහන්න. කණ්ඩායම එන්න. ප්‍රශංසා. අපි නැවත කියන්නේ අපේ ගීතිකාවේ කොටස මා බලව ආස්කම් කරනවා කියලා ගීතිකාව. ඔබගේ වෛද්‍යය වහන මොත වහන. ඔබ වාසාව දුක ගන්නවා. දෙවියන් වහන්සේගේ නාමයෙන් හalleluya. ඉස්සරින්ම දේවදරුවෝ දැන් ඔබ හිතනකොට මම මතකෙන්න මම ඕනේ ඔබට ඔක්කොම හිතගත්තාට පස්සේ ඔබට අමාරුව මාළුලා ඉන්න පුළුවන් පස්සේ නැන්දක් ඔබගේ ඇස්වස මම කියන දේ ඔබට අවබෝධ වෙන්න වටේ පිටේ බලන්න එපා ෆෝන් බලන්න එපා ළමයි දිහා බලන්න එපා පොඩ්ඩක් මම කියන දේ විනාඩියක් ගන්න ඉන්න. මම මුලින්ම ඉස්සරින්ම කතා කරනවා ප්‍රතිපත්ති පහක් ගැන. දුකී කමඩ එන ප්‍රතිපත්ති පහ. ඔබ ඒ ප්‍රතිපත්ති පහේ කොයි හරි ඉර වෙලා ඉන්නවද?
ඔබේ ජීවිතයේ එතන ආශිර්වාද කියලා තියෙන්නේ ඒ පහේ කොයි හරි ඔබ කියන වෙලාවේ. මට නැවත මතක් කරන්න අවශ්‍ය නැහැ. හැබැයි ඔබට මතක ඇති. දෙවනි දේ ඔබ අද තීරණයක් ගන්න මෙතන ඉන්න වෙලාව. දෙවියන් වහන්සේ ඔබ ඔසවන්න කැමති ඉන්නවා. යෝබ්ගේ පොතේ කිව්වා ඔහුගේ ජීවිතය අවසන් වෙනතුරු සුරේ සාර්ථකත්වයෙන් සඵලත්වයෙන් ජීවත් වෙනවා. ඔබ කැමති නම් ඔබගේ ජීවිතය ඔබගේ දරුවන්ගේ ජීවිතය ආශිර්වාද ලබන්න. ජේසුස් වහන්සේ අනුව ජීවත් වෙන්න. උන්වහන්සේගේ වචනේ අනුව ජීවත් වෙන්න. බයිබලයේ කියනවා මේක ඔබගේ ජීවිතයට අදාළ කරගන්න.